සරණයි අපේ හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP Education ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් සමග එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ යහපත සුභසිද්ධියත් සලකාගෙන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙන එනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය තුන්වන ප්‍රශ්න පත්‍රය එනම් පාලි සාහිත්‍ය ඉතිහාසයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ 104 වන පාඩමයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ පාඩම් මාලාව ඔස්සේ අපි පාලි සාහිත්‍යයට අදාළ නොයෙක් ක්ෂේත්‍රයන් පිළිබඳව අපේ අවධානය යොමු කරමින් කතා බහ කරගෙන ආව දේශනා පාළිය, ටීකා පාළිය, වගේම කාව්‍ය ග්‍රන්ථ ආදිය පිළිබඳව මේ වෙනකොට අපි කතා බහ කරමින් ඉන්නේ පාලි ව්‍යාකරණ ග්‍රන්ථ සාහිත්‍ය පිළිබඳව. ඊට අදාළව විවිධ සම්ප්‍රදායන් ඔස්සේ ලියවුණු ව්‍යාකරණ ග්‍රන්ථාවලිය පිළිබඳව අපි තොරතුරු කතා බහ කළා, සාකච්ඡා කළා. එයටතේ කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායට අයත් මූලික වශයෙන් කච්චායන ග්‍රන්ථයත් එවැගේම ඒ ඇසුරු කොට සම්පාදනය වූ සෙසු කෘති සමූහයත් රූපසිද්ධිය සහ බාලාවතාරකය කියන කච්චායන සම්ප්‍රදායට අයත් විශේෂ ග්‍රන්ථ දෙක වගේම එම ග්‍රන්ථ දෙක පාදක කොටගෙන ලියවුණු සෙසු ග්‍රන්ථාවලිය පිළිබඳවත් තොරතුරු කතා කිරීමෙන් අනතුරුව මේ වෙනකොට අපි කතා කරමින් ඉන්නේ මොග්ගල්ලායන සම්ප්‍රදායට අයත් ග්‍රන්ථ පිළිබඳව. මොග්ගල්ලායන සම්ප්‍රදායට අයිති මොග්ගල්ලාණය එහෙම නැත්නම් මොග්ගල්ලායනය කියලා හඳුන්වන මොග්ගල්ලායන ව්‍යාකරණය පිළිබඳව එවැගේම මොග්ගල්ලායනේ කතුවරයා විසින්ම රචනා කළ මොග්ගල්ලායන ව්‍යාකරණය සඳහා ලියන ලද පංචිකාව එවැගේම පංචිකා ටීකාව අභිනව පංචිකාව වගේම ඒ ආශ්‍රිතව ලියවෙච්ච ග්‍රන්ථ පිළිබඳව අපි තොරතුරු කතා බහ කරගෙන ආවා. අද දවසේදී අපි අපේක්ෂා කරනවා තව දුරටත් මේ මොග්ගල්ලායන සම්ප්‍රදාය මුල් කොටගෙන ලියවුණු ග්‍රන්ථ පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අධ්‍යයනය කරන්නට. ව්‍යාකරණ ග්‍රන්ථවලට අදාළව දිගහැරෙන 6 වන දිගහැරුම විදිහටයි මේ පාඩම අද දවසේදී අපි සිදු කරනු ලබන්නේ. අද මුලින්ම අපේ අවධානයට යොමු වෙන කෘතිය මොග්ගල්ලායන සම්ප්‍රදායට අයත් විශේෂිත කෘතියක් ලෙස සැලකිය හැකි ග්‍රන්ථයක්. ඒ තමයි පද සාධනය. පද සාධනය කෘතියේ දකින්නට ලැබෙන විශේෂත්වය තමයි මේ ග්‍රන්ථය තුල මොග්ගල්ලායනයට ලියවෙච්ච පරිවාර ග්‍රන්ථයක් වුණත් මොග්ගල්ලායනේන පිළිවෙල තරමක් දුරට වෙනස් කරලා එහෙමත් නැත්නම් මොග්ගල්ලායනේ සූත්‍රාදිය දක්වන පිළිවෙලෙන් බැහැර වෙලා අර බාලාවතාරයේ රූපසිද්ධිය වගේ ග්‍රන්ථවලදී අනුගමනය කළා වගේ ඒ ව්‍යාකරණ ඉගැන්වීම් වලට අදාළ පද සාධනයන් දැක්වීමට අවශ්‍ය වන පිළිවෙලට අනුපිළිවෙල වෙනස් කොටගෙන නිර්මාණය කරපු ග්‍රන්ථයක් හැටියට මේ ග්‍රන්ථය දකින්න පුළුවන්කම තියෙනවා.
ඉතින් මේකෙදි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මොග්ගල්ලායන ව්‍යාකරණයේ එන ව්‍යාකරණ સિદ્ધාන්ත ඇසුරු කරගෙන එම સિદ્ધාන්ත ආශ්‍රයෙන් මොන විදිහටද පද සාධනය સિદ્ધ කරන්නේ කියන එක පිළිබඳව පෙන්වා දීම විස්තර කිරීම තමයි මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ අභිප්‍රාය බවට පත් වෙන්නේ. ග්‍රන්ථාරම්භයට අපේ අවධානය යොමු කළොත් මේ කෘතිය මුලින්ම ආරම්භ වෙන්නේ ඉෂ්ට දේවතා නමස්කාරයෙන් වෙන කෘති වගේම මේ කෘතියේදීත් කතුවරයා මුලින්ම තමන්ගේ ඉටු දෙවියන් නැමදීම් වශයෙන් ත්‍රිවිධ රත්නයට නමස්කාර කොට ග්‍රන්ථය ආරම්භ කරන බව දැක ගන්න පුළුවන්කම තියෙනවා වගේම ඉනික් බිතිව තමා මේ කෘතිය රචනා කිරීමට පදනම් කරගන්නා වූ ව්‍යාකරණ සම්ප්‍රදාය හෙවත් මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප්‍රදායේ නිර්මාතෘ මුගලන් හිමියන් පිළිබඳව සිහිපත් කිරීමත් දකින්නට ලැබෙනවා. ඉතින් මේක අර ව්‍යාකරණ ග්‍රන්ථ ගැන අධ්‍යයනය කරනකොට පොදුවේ අපිට දකින්න ලැබෙන ලක්ෂණයක් ඒ තමයි යම් සම්ප්‍රදායකට අයිති ව්‍යාකරණ ග්‍රන්ථයක් මුල් කොටගෙන ඊට පරිවාර ග්‍රන්ථ සම්පාදනය කරපු කතුවරු බොහෝ වෙලාවට තමන්ගේ ඉටු දෙවියන් නැමදීමෙන් ඉක්බිතිව එම සම්ප්‍රදායේ නිර්මාතෘවරයා නැත්නම් එම සම්ප්‍රදායේ ප්‍රමුඛයා පිළිබඳව සිහිපත් කිරීම සිරිතක් වශයෙන් සිදු කොට තිබෙන බව ව්‍යාකරණ සාහිත්‍යය අධ්‍යයනය කරනකොට අපට දැක ගන්න පුළුවන්කම තියෙන කාරණයක්. ඉතින් ඒ අනුව යමින් පදසාධන කතුවරයාත් තමන්ගේ පුරෝගාමියා බවට පත්වෙච්ච මුගලන් ආචාර්යවරයා නැත්නම් මොග්ගල්ලායන ඇදුරුතුමා පිළිබඳව සිහිපත් කරමින් තමන්ගේ කෘතිය ආරම්භ කරන බව මේ ග්‍රන්ථයේ ආරම්භක ගාථාවන් පිළිබඳ අපේ අවධානය යොමු කරනකොට අපට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා, දැක ගන්න පුළුවන්කම තියෙනවා. මුලින්ම මේ ග්‍රන්ථයේ ආරම්භයේ ඉටු දෙවි නැමදුම දකින්න පුළුවන් මේ විදිහට බුද්ධම් බුජං නමස්සිත්වා සද්ධම්ම මදු භාජනං ගුණාමෝද පදං සංඝ මදු. මෙතන සංඝ කියනකොට ගයන්න වෙනස් වෙන්න ඕනේ. ගුණාමෝද පදං සංඝ මදු මදුබ්බතක නිසේවිතං සංඝ මදුබ්බතක නිසේවිතං බුද්ධම් බුජං නමස්සිත්වා සද්ධම්ම මදු භාජනං ගුණාමෝද පදං සංඝ මදුබ්බතක නිසේවිතං කියන විදිහට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය නමස්කාර කරමින් කතුවරයා තමන්ගේ ග්‍රන්ථය ආරම්භ කරන බව දැක ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන මුලින්ම සඳහන් කරනවා සද්ධම්ම මදුක භාජනං සද්ධම්ම මදුක භාජනං සද්ධම්ම මදු සද්ධම්ම කිව්වා සද්ධර්මයට මදු කිව්වා මේ පැණිවලට සද්ධම්ම මදු භාජනං සද්ධර්මයේ නැමැති මේ පැණියට භාජනයක් බවට පත් වූ ඒ වගේම ගුණාමෝද පදං සංඝ මදුබ්බතක නිසේවිතං ගුණාමෝද පදං කියන එක මේ සංඝ කියන එකටම විශේෂණයක් විදිහට යෙදලා තියෙනවා. එතකොට සංඝයා නැමැති මී මැස්සන් මේ මදුබ්බතක කියලා කිව්වේ මෙතන මී මැස්සන්ට. එතකොට ගුණයෙන් ප්‍රමෝදයටපත් වෙච්ච එහෙම නැත්නම් ගුණේ නැමැති පැණි වලින් ප්‍රමෝදයටපත් වෙච්ච සංඝයා නැමැති මී මැස්සන් විසින් නිසේවිතං ඇසුරු කරන ලද සද්ධම්ම මදු භාජනං සද්ධර්මයේ නැමැති මී පැණියට භාජනයක් බවට පත් වූ බුද්ධම් බුජං නමස්සිත්වා බුද්ධ අම්බුජං බුදුරජාණන් වහන්සේ නැමැති පියුම නමස්සිත්වා වැඳ නමස්කාර කොට ත්‍රිවිධ රත්නයේම එක තැනකින් වන්දනා කරනවා එක ගාථාවකින්
එතනදී ප්‍රධාන රූපකයක් යොදා ගන්නවා බුදුහාමුදුරුව හඳුන්වන්නට. බුද්ධම්බුජං කියලා බුදුහාමුදුරුව පියුමකට උපමා කරනවා. සහ ධර්මයේ සහ මහා සංඝරත්නය ඒ රූපකයට ගලප ගන්නවා. ධර්මයේ පිළිබඳව සඳහන් කරනවා. සද්ධර්මයේ නැමැති මීපැණි සද්ධර්මයේ මීපැණි වලට උපමා කරලා ඒ සද්ධර්මයේ තැම්පත් වෙලා තියෙන භාජනයේසේ කතුවරයා සඳහන් කරනවා මේ බුදුහාමුදුරුව නැමැති පියුම. බුදුහාමුදුරුවෝ කියන පියුම තුල තමයි සද්ධර්මයේ නැමැති මීපැණිය තැම්පත් සද්ධර්මයේ නැමැති පැණි තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට යම්කිසි පියුමක මල් පැණි තැම්පත් වෙලා තියෙනකොට ඒ මල් පැණි නැත්නම් මල් රොන් උරන්නට මීමැස්සෝ පැමිණෙනවා. එහෙම පැමිණෙන මීමැස්සෝ විදිහට උපමා කරනවා සංඝයා. එතකොට ඒ ත්‍රිවිධ රත්නයම ඒ ඔස්සේ নমස්කාර කිරීම සිදු කරලා තියෙනවා. ඊටු දෙවි නැමදුම අපිට මේ මුල් ගාථාවෙන් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. සහ ඊළඟට කතුවරයා අර මම මුලින් සඳහන් කරපු විදිහට තමන් නියෝජනය කරන එහෙම නැත්නම් තමන් මේ ග්‍රන්ථ රචනා කරන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි පුරෝගාමී කතුවරයා නැත්නම් සමාරම්භකයා ආදි කර්තෘවරයා සිහිපත් කරනවා මෙන්න මේ විදිහට. මොග්ගල්ලායන චරිය වරංච යේන ධීමතා කතං ලහු මසන්දිද්ධ මනූනං සද්ධ ලක්කණං. මොග්ගල්ලායන චරියං වරං මොග්ගල්ලායන චරිය වරංච යේන ධීමතා කතං ලහු මසන්දිද්ධ මනූනං සද්ධ ලක්කණං. මුගලන් ආචාර්යවරයා විසින් කරන ලද මොග්ගල්ලායන ව්‍යාකරණය පිළිබඳව සිහිපත් කිරීමක් තමයි මෙතන දකින්න පුළුවන්කම තියෙන්නේ. යේන ධීමතා යම් නුවණැත්තකු විසින් ලහුං අසන්ධින් අනූනං සද්ධ ලක්කණං කතං යම් නුවණැත්තකු විසින් ලහුං කියලා කිව්වේ කෙටි. ලහු කියලා දැන් රස්වාක්ෂර හඳුන්වන්නේ එහෙමත් අපිට ව්‍යාකරණයේදී දෙනවා දකින්න පුළුවන්නේ. එතකොට ලහු කියන එකේ තේරුම තමයි කෙටි කියන අදහස. එතකොට මේ මොග්ගල්ලායන ව්‍යාකරණයේ ලක්ෂණයක් විදිහට පද සාධන කතුවරයා පෙන්වනවා මේක ලහුන් බොහොම කෙටියෙන් දක්වලා තියෙනවා. සංක්ෂිප්ත භාවයෙන් යුක්තයි. ඒ වගේම අසන්දින් මුලා නොවන ලක්ෂණයෙන් නැත්නම් සැක නූපදින ස්වභාවයෙන් යුක්තයි. අසන්දිද්ධං. ඒ වගේම අනිත් පැත්තෙන් අනූනං දැන් ගොඩක් වෙලාවට යමක් සංක්ෂිප්ත කරනකොට එන ඊළඟ ගැටලුව තමයි සංක්ෂිප්ත කිරීම ඔස්සේ යම් යම් තැන්වල ඌනතා ඇති වෙන්න පුළුවන් අඩලුහුඩුකම් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක සංක්ෂිප්ත බව වගේම ඌනතා වලින් තොරයි අඩලුහුඩුකම් වලින් තොරයි. මෙන්න මේ කොටස සඳහන් කරලා නැහැ කියලා කියන්න බෑ. ව්‍යාකරණයකට අවශ්‍ය කරන සියලු කොටස් වලින් පරිපූර්ණ වෙන විදිහට තමයි මේක රචනා කරලා තියෙන්නේ. එහෙමනම් මොග්ගල්ලායන ව්‍යාකරණයේ සම්බන්ධයෙන් පදසාධන කතුවරයා ලක්ෂණ 3ක් ඉදිරිපත් කරනවා. මොග්ගල්ලායන ව්‍යාකරණය ලහුන් සංක්ෂිප්තව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අසන්දිද්ධං සැක නූපදින ස්වභාවයෙන් යුතුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට අනූනං අඩුවක් නැතුව ඉදිරිපත් කරලා තියෙනවා. මේ ලක්ෂණ 3 මොග්ගල්ලායනේ දකින්න ලැබෙන බව එතුමා සඳහන් කරනවා. මෙන්න මේ කියපු ලක්ෂණ වලින් යුක්ත කෙටි බවින් මුලා නොවන බවින් සහ අනූන බවින් යුතු සද්ද ලක්ෂණං ශබ්ද ලක්ෂණයක් හෙවත් ව්‍යාකරණ ශාස්ත්‍රයක් යේන ධීමතා කතම් යම් නුවණැත්තකු විසින් කරන ලද්දේද ආං ඒ මොග්ගල්ලායන චරිය වරං මුතුන් වූ මොග්ගල්ලායනාචාර්යයන් මුගලන් ඇදුරු තුමන් වද අර උඩේකෙන්ම ගන්න ඕනි නමස්සිත්වා. එහෙමනම් ඊටු දෙවියන් නැමදීමෙන් පසුව කතුවරයා තමන් නියෝජනය කරන ව්‍යාකරණ සම්ප්‍රදායේ සමාරම්භකයා ආදි කර්තෘවරයා වන මුගලන් හිමියන්ට নমස්කාර කරන බව මේ දෙවනි ගාථාවෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතනින් පස්සේ තුන්වෙනි ගාථාවෙන් තමන් කරන්නට යන කාර්ය කුමක්ද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවා.
ආරභිස්සං සමාසේන බාලත්තං පදසාදනං මොග්ගල්ලායන සද්ධත්ත රතනාකර පද්ධතින්. ආරභිස්සං සමාසේන බාලත්තං පදසාදනං මොග්ගල්ලායන සද්දත්ත රතනාකර පද්ධතින්. මොග්ගල්ලායන සද්ද අත්ථ රතනාකර පද්ධතින්. මොග්ගල්ලායන ශබ්දාර්ථ ශාස්ත්‍රයට රතනාකර පද්ධතින් රන් පඩිපෙළක් බඳු වූ. එහෙම නැත්නම් මොග්ගල්ලායන ව්‍යාකරණයට බහින එක්කෙනාට එහෙම නැත්නම් ඒ ව්‍යාකරණය හදාරන්න යන කෙනාට මේක හරියට පඩිපෙළක් වගේ මේ පද සාධනය කියන කෘතිය. රතනාකර පද්ධතින් රුවන් පඩිපෙළක් හා සමාන. බාලත්තං පද සාධනං සමාසේන ආරභිස්සං. මේ බාලාර්ථ පද සාධනය සමාසේන කෙටියෙන් ආරභිස්සං ආරම්භ කරනවාය කියලා සඳහන් කරනවා. අපිට මේ ගාථාව ඇතුලේ අපට දක්වන්න ලැබෙන විශේෂ ලක්ෂණය තමයි කතුවරයා තමන්ගේ ග්‍රන්ථ නාමය මෙතන ඉදිරිපත් කරලා තියෙනවා පදසාදන කියන නාමය. කොට පදසාදන කෘතිය සඳහා කතුවරයා විසින්ම පදසාදන කියන නාමය යොදාගෙන තිබෙන බව මෙතන දකින්න පුළුවන්කම තියෙනවා. සහ ඒ වගේම මේ පදසාදනයේ රචනා කිරීමේ තවත් අරමුණක් විදිහට පෙන්වලා දෙනවා මේ ආදුනිකයින්ට ව්‍යාකරණ ශාස්ත්‍රය හැදෑරීම පහසු කරවීමත් මෙහි අරමුණක්සේ කතුවරයා දක්වලා තියෙනවා. ඒ අනුව මේ ආරම්භක ගාථා වලින් කාරණා තුනක් සිද්ධ කරලා තියෙනවා. පළවෙනි කාරණේ විදිහට ත්‍රිවිධ රත්නය නමස්කාර කරලා තියෙනවා. ඒ වගේම දෙවැනි කරුණ විදිහට තමන් නියෝජනය කරන විහරණ සම්ප්‍රදායෙහි ආදි කර්තෘවරයා වූ මුගලන් තෙරුන්ට ගරු කරලා තියෙනවා. වගේම තමන් කරන්නට සූදානම් වන කටයුත්ත පිළිබඳව සිහිපත් කරලා තියෙනවා. ඔන්න ඔය කාරණා තුන අපිට මේ ග්‍රන්ථයේ ආරම්භක ගාථා වලින් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ග්‍රන්ථයේ කතුවරයා පිළිබඳව සලකලා බැලුවොත් කෘතිය අවසානයේ එන නිගමන ගාථා වලින් අපට මේකේ කතුවරයා ගැනත් කතුවරයාට සම්බන්ධ අවශේෂ තොරතුරු පිළිබඳවත් කරුණු හැදෑරීමේ හැකියාව පවතිනවා. ඉතින් එතෙන්දී කතුවරයාගේ නාමය පිළිබඳ පමණක් නොවේයි පැහැදිලි වෙන්නේ කර්තෘවරයාගේ නාමයට බාහිර වශයෙන් කතුවරයා සම්බන්ධ ඔහුගේ වටපිටාව පිළිබඳව තොරතුරුත් මේ නිගමන ගාථාවල සඳහන් වෙලා තියෙනවා පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔස්සේ මේ කතුවරයාගේ ඇදුරු පරපුරට සම්බන්ධ තොරතුරු ආදී පිළිබඳව තව දුරටත් තොරතුරු විස්තර වෙනවා. මීට කලින් ඔබ වහන්සේලාට මතක නම් අපේ හාමුදුරනේ අපි මොග්ගල්ලායන කෘතිය පිළිබඳව කතා කරන තැනදී මුගලන් ඇදුරුතුමා පිළිබඳව මතක් කරනකොට කිව්වා මේ මුගලන් ඇදුරුතුමා වාසය කරලා තියෙන්නේ අනුරාධපුරයේ කියලා පද සාධනයේ සඳහන් වෙන බව. ඊට අදාළ පාඩයත් මම එතනදී උපුටලා දැක්වුවා. රම්මේනුරාධපුර නගරේ වසතං බුජේන කියන පාඩයෙන් එතුමා අනුරපුරයේ වාසය කළ අයෙක් බව පැහැදිලි වෙනවාය කියලා. කොට මෙන්න මේ පාඩය ඇතුළත් රම්මේනුරාධපුර නගරේ වසතං බුජේන කියන පාඩය ඇතුළත් වන ගාථාව අන්තර්ගත වෙලා තියෙන්නේ ඔය පදසාධන කෘතියේ නිගමන ගාථාවල. පදසාධනයේ නිගමන ගාථාවල තමයි මේ පාඩය ඇතුළත් මේ තොරතුරු ඇතුළත් ගාථාව අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ අනුව පදසාධනයේ කතුවරයා සඳහන් කරන විදිහට මොග්ගල්ලායනේ රචනා කරපු මුගලන් හාමුදුරුවෝ වාසය කරලා තියෙන්නේ අනුරාධපුර නගරයේ බව හෙළිවනවා මේ නිගමන ගාථාවල සඳහන් වෙලා තියෙන දකින්නට ලැබෙන තොරතුරු අනුසාරයෙන් බලන විට.
ඊට අමතර තවත් කරුණු ගණනාවක් අපිට දකින්න පුළුවන් මේ නිගමන ගාථාවලදී. තන කියනවා සත්තානං කරුණාවතා ගතවතා පාරං පරං දීමතා තේරනාම මතුමපාද පංජරගතෝ යෝ සද්ද සත්තාදීසු මොග්ගල්ලායන විස්සුතේ නිහ සුවච්චාපෝ විනීතෝ යතා සෝකාසි පියදස්සි නාම යතිදං ව්‍යත්තං සුඛප්පත්තිය. මේ මුල් කොටසෙන් දැක්වෙන්නේ සත්තානං කරුණාවතා ගතවතා පාරං පරං දීමතා තේර නාම මතු මපාද පංජරගතෝ යෝ සද්ද සත්තාදීසු කියන මේ කොටසෙන් මුගලන් ඇදුරුතුමා පිළිබඳ විස්තරයක් එහෙම නැත්නම් මුගලන් ඇදුරුතුමා පිළිබඳව කරුණු දැක්වීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඊට ඉන් අනතුරුව කියවෙන මේ ඉතුරු කොටස් වලින් කියවෙනවා මොග්ගල්ලායන විස්සුතේන ඉහ සුවච්චාපෝ විනීතෝ යතා සෝකාසි පියදස්සෝ නාම යතිදං ව්‍යත්තං සුඛප්පත්තියා කියන මේ කොටසෙන් කියවෙනවා මේ මුගලන් ඇදුරුතුමා හරියට අර ගිරාපෝතකේ හික්මවනවා වගේ Taman ළඟට පැමිණෙන අය හික්මවීමේ හැකියාවෙන් යුක්ත කෙනෙක් කියන වගත් ඒ වගේම උන්වහන්සේ අතින් එලෙස හික්මීමටපත් කළ පියදස්සි නම් යතීන්ද්‍රයන් වහන්සේ මේ කෘතිය රචනා කරපු බවත් කියවෙනවා. ඒ අනුව පදසාධනය රචනා කරපු පියදස්සි කියන හාමුදුරුවෝ පියදස්සි නාම යතිදං කියන එකෙන් ඒ බව පැහැදිලි. මේ පියදස්සි නම් හාමුදුරුවෝ මුගලන් ඇදුරුවරයාගේ කියන්නේ මොග්ගල්ලායන ව්‍යාකරණය සහ එහි පංචිකාව රචනා කරපු මුගලන් ඇදුරුවරයාගේම ශිෂ්‍යයෙක් තමයි මේ පද සාධනය රචනා කළේ කියන වග මෙහි එන තොරතුරු වලින් තව දුරටත් පැහැදිලි වෙනවා. ඊට අමතරව වුත්තෝච වුත්ත මුපභෝගිනියා සකාය පීනප්පයෝදර වනාපග සේවිකාය රම්බා විහාර වදුයා තිලකා තුලේන යන්තේන කප්පින සමව්හය මාතුලේන දේවී රාජ විහාරම්හි රම්මේ නිවසතා සතා පදස්සේදං පියදස්සිත් තේරේන විහිතං හිතං කියන මේ ගාථාවෙනොත් නැත්නම් මේ ගාථා දෙකෙන් කියවෙන්නේත් කතුවරයා පිළිබඳව වැඩිදුර තොරතුරු වගේම කතුවරයා කෘතිය රචනා කළේ කොහි සිටද යන වග පිළිබඳ තොරතුරු මේ ගාථා දෙකෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ අතරින් මෙන්න මේ මුල් ගාථාව ගත්තාම මේ ගාථාව ටිකක් විශේෂයි. ඇයි විශේෂ වෙන්න හේතුව මේ ගාථාවෙන් දෙආකාරයක අර්ථයක් සූචනය වෙනවා. එක විදිහට ගත්තාම එක අර්ථයකුත් තව ආකාරයකට ගත්තාම තව අර්ථයකුත් ජනනය කර ගැනීමේ හැකියාව ලැබෙන විදිහට තමයි මේ පද්‍යය රචනා කරලා තිබෙන බව පේන්නේ. මෙහි සඳහන් වෙන තොරතුරු වලින් පැහැදිලි වෙන ආකාරයට මේ ග්‍රන්ථය රචනා කරන්නේ රුහුණු රටේ දොළොස්පත්තුවේ වලවේ ගඟට ආසන්න ප්‍රදේශයක පිහිටලා තිබුණ රම්බ විහාර ගාමය කියන ගමෙහි පිහිටා තිබූ ඒ වගේම කප්පින කියන නමින් හඳුන්වපු තැනැත්තෙක් විසින් ඉදිකරපු ඒ කප්පින කියන තැනැත්තා මේ හාමුදුරුවන්ගේ නෑකමින් මාතුලේන කියලා සඳහන් කරනවා මාමා කෙනෙක් බවට පත් වෙනවා. ඒ මාමා කෙනෙක් විසින් ඉදිකරපු කප්පින නම් මාමා විසින් ඉදිකරපු රම්බ විහාර ගාමය ඇසුරු කොට පැවතුණු දේවී රාජ විහාරයේ කියන විහාරයේ වාසය කරපු පියදස්සී කියන හාමුදුරුවෝ තමයි මේක රචනා කළේ කියලා මේ ගාථා ද්වයෙන්
තොරතුරු කියවෙනවා. ඒ වගේම මේ මුල් ගාථාවෙන් සූචනය වෙන අනිත් අර්ථය දිහා බලපුවාම මෙතන කාන්තාවකට උපමා කරන බවක් අපට දකින්න ලැබෙනවා. වුත්තෝච වුත්ත මුප භෝගිනියා සකාය වලවේ ගඟ ඇසුරු කොට පැවතිච්ච ඊළඟට පීන පයෝදර වනාපග සේවිකාය වනාපග සේවිකාය කියන කොටසෙන් කියවෙනවා පුන් පියයුරු සහිත. ඒ වගේම රම්භ විහාර වදුයා තිලකා තුලේන රම්භ විහාර ග්‍රාමයට තිලකයක් හා සමාන වෙන විදිහට මේ කප්පින කියන නමින් හඳුන්වපු මාමා කරපු විහාරය රම්භ විහාර ග්‍රාමයට තිලකයක් හා සමාන වෙනවා කියලා මේ විදිහට මේ කාන්තාවකට උපමා කොටගෙන කරපු පද්‍යයක් විදිහටත් අර්ථ ගන්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔය දෙආකාරයේම අර්ථ සූචනය වෙන විදිහට තමයි මේ පද්‍යය රචනා කරලා තියෙන්නේ. කොහොම නමුත් මේකෙන් කියවෙන අර්ථය ගත්තාම මෙයින් කියවෙනවා වලවේ ගඟ අසබඩ පිහිටලා තිබුණු ඒ වගේම රම්භ විහාර ග්‍රාමය කියන නමින් හඳුන්වපු ගමට තිලකයක් බඳු වූ මේ හාමුදුරුවන්ගේ මාමා කෙනෙක් වූ කප්පින කියන තැනැත්තා විසින් නිදි කරපු දේවී රාජ කියන විහාරයේ වැඩ වාසය කරමින් ඒක බොහොම රමණීය විහාරස්ථානයක් බව සඳහන් වෙනවා. මේ පියදස්සි කියන තෙරුන් වහන්සේ මේ කෘතිය රචනා කරපු බව මෙතනින් සඳහන් වෙනවා. එතකොට ග්‍රන්ථාවසානයේ එන තොරතුරු වලින් කාරණා කිහිපයක් පැහැදිලි වෙනවා. එකක් තමයි මේ ග්‍රන්ථයේ කතුවරයා නැත්නම් ග්‍රන්ථය රචනා කරපු පියදස්සි හාමුදුරුවෝ මොග්ගල්ලායන ව්‍යාකරණය රචනා කරපු මුගලන් හාමුදුරුවන්ගේ ශිෂ්‍යෙක් කියන කාරණය මෙතනින් තහවුරු වෙනවා. ඒ වගේම අනිත් පැත්තට උන්වහන්සේ මේ ග්‍රන්ථය රචනා කරනකොට වැඩ ඉඳියේ රුහුණු රටේ දොළොස්පත්තුවේ වලවේ ගඟ අසබඩ පිහිටලා තිබුණු රම්භ විහාර ග්‍රාමයේ කියන ගමේ තමන්ගේ මාමා කෙනෙක් බවට පත්වෙච්ච ඥාතිත්වයෙන් මාමා වූ කප්පින නම් තැනැත්තා විසින් නිදි කරපු බොහොම රමණීය විහාරස්ථානයක තමයි උන්වහන්සේ වන විට වැඩ සිටියේ. එහි වැඩ සිටමින් මේ කෘතිය රචනා කරපු බවත් මෙහි එන තොරතුරු වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ පියදස්සි හාමුදුරුවෝ පිළිබඳව අපි තවදුරටත් කරුණු අධ්‍යයනය කරනකොට උන්වහන්සේ දක්වලා තියෙන සමහර තොරතුරු අපට මෙහි මුගලන් ව්‍යාකරණයේ කතුවරයා වෙච්ච මුගලන් හාමුදුරුවෝ පිළිබඳව යම් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහාත් ඉවහල් කරගන්න පුළුවන් වග දකින්න පුළුවන්. සහ ඒක අපි මොග්ගල්ලායන ව්‍යාකරණය ගැන කතා කරනකොට මුලින් සඳහන් කළා. ඊළඟට ගත්තහම මේ පද සාධනයට සිංහල භාෂාවෙන් පසු කාලීනව සන්නයක් රචනා වෙලා තියෙනවා. ඒ සන්නය රචනා කරන්නේ දිඹුලාගල මේදංකර හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක් ලෙසින් දැක්වෙන ආනන්ද කියන හාමුදුරුව තමයි මේ පද සාධනය සඳහා සිංහල සන්නය රචනා කළ බව සඳහන් වෙන්නේ. ඔය කාරණා ටික අපිට මූලික වශයෙන් මේ ග්‍රන්ථය පිළිබඳව දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. වගේම මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප්‍රදායට අදාළව ලියවුණු ග්‍රන්ථයන් අතරින් බොහොම වැදගත් ග්‍රන්ථයක් විදිහට වටින ග්‍රන්ථයක් විදිහට අපට මේ පියදස්සි හාමුදුරුවෝ රචනා කරපු පද සාධනය හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපේ අවධානය යොමු වෙන්නේ පදසාධන කෘතිය සඳහාම රචනා වුණු එහි ටීකාව පිළිබඳව. පදසාධනයේ එන කරුණු විස්තර කරමින් සිංහල භාෂාවෙන් එයට සන්නයක් ලියවුණු බව පෙර මම සඳහන් කළා. ඊට අමතරව පාලි භාෂාවෙන් පදසාධනය සඳහා ටීකාවක් රචනා වෙලා තියෙනවා.
මේකට අපි සාමාන්‍යයෙන් කියනවා පද සාධන ටීකාව කියලා. එහෙම නැත්නම් ඒක හඳුන්වන අනෙක් නාමය තමයි බුද්ධිප්පසාදිනී කියන නාමය. බුද්ධිප්පසාදිනී කියන නමින් මේ පද සාධනය සඳහා ටීකාවක් රචනා වෙනවා. ඒකෙන් අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ පද සාධනයේ දක්වපු කරුණු තවදුරටත් විස්තර කර දෙමින් පහසුවෙන් අවබෝධ කරගත හැකි මට්ටමට එයපත් කිරීම තමයි මේ පද සාධන ටීකාවක් රචනා කිරීමේ අපේක්ෂාව බවට පත් වෙන්නේ. පද සාධන ටීකාවේ කතුවරයා පිළිබඳව කල්පනා කරනකොට මෙහි කතුවරයා ලෙස දැක්වෙන්නේ වාචිස්සර සංඝරාජ කියන නමින් හඳුන්වන තෙරුන් වහන්සේ. වාචිස්සර සංඝරාජ කියන නමින් හඳුන්වන තෙරුන් වහන්සේ හැටියට තමයි මෙහි දැක්වෙන්නේ. ග්‍රන්ථයේ කතුවරයා සලකන තැනත් එහෙම නැත්නම් කතුවරයා පිළිබඳව තොරතුරු දක්වන තැනත් අපිට දකින්න ලැබෙන්නේ ඔන්නේ වාචිස්සර සංඝරාජ කියන නාමය. ඒ බව පැහැදිලි වෙනවා ග්‍රන්ථේන මෙන්න මේ ගාථාවෙන් සාරිපුත්ත මහාදී සාමි ජනනේ ජාතස්ස සම්භාවිතේ නත්තා උත්තර මූල රාහුල මහා තේරස්ස සික්ඛා ගරෝ වික්ඛ්‍යාතෝ පදවාක්‍ය තක්ක කුසලෝ වාදීභ සීහෝ සුදී සෝ වාචිස්සර සංඝරාජ පවරෝ ව්‍යාකාසි ටීකං ඉමං. සෝ වාචිස්සර සංඝරාජ පවරෝ ඒ වාචිස්සර සංඝරාජයන් වහන්සේ ඒ උතුම් වාචිස්සර සංඝරාජයන් වහන්සේ ඉමං ටීකං ව්‍යාකාසි මේ ටීකාව රචනා කළාය කියලා මෙතන සඳහන් කරනවා. සෝ වාචිස්සර සංඝරාජ පවරෝ ව්‍යාකාසි ටීකං ඉමං. ඒ වාචිස්සර සංඝරාජයන් වහන්සේ තමයි මේ ටීකාව රචනා කළාය කියලා මෙතන සඳහන් වෙන්නේ. එතනින් උඩ තියෙන මේ පේලි තුනෙන්ම මේ කියපු වාචිස්සර සංඝරාජ හාමුදුරුවෝ පිළිබඳව තොරතුරු දැක්වීම එහෙම නැත්නම් වැඩි විස්තර ඉදිරිපත් කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. එතකොට එතනදි කියනවා මේ වාචිස්සර සංඝරාජ හාමුදුරුවෝ සුද්ධි බොහොම නුවණැති කෙනෙක්. ඒ වගේම වාදීභ සීහෝ වාදයෙහි සිංහයෙක් වගේ කෙනෙක්, වාදයෙහි ඉතා දක්ෂ චතුර කෙනෙක් තමයි මේ කියන වාචිස්සර සංඝරාජ හාමුදුරුවෝ. ඒ වගේම පද වාක්‍ය තක්ක කුසලෝ, පද වාක්‍ය වල වගේම තර්කයෙහි කුසලෝ දක්ෂයෙක්. පද වාක්‍ය තක්ක කුසලෝ. ඒ වගේම උත්තර මූල රාහුල මහා තේරස්ස සික්ඛා ගරු නත්තා වික්ඛ්‍යාතෝ. මේ උන්වහන්සේ මේ උත්තර මූල විහාරය නියෝජනය කරපු රාහුල මහා තෙරුන් වහන්සේගේ මුණුබුරෙක් බවට පත්වෙන බවත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේ දීර්ඝ විස්තරයක් මෙතන මේ රාහුල හාමුදුරුව පිළිබඳව සඳහන් වෙන බව අපට දකින්න පුළුවන්කම තියෙනවා. උත්තර මූල විහාරයේ නැත්නම් උත්තර මූල රාහුල හාමුදුරුවන්ගේ මුණුබුරා බවට පත්වෙච්ච ශික්ෂාගරු මේ ශික්ෂා කාමී එවාගේම පද වාක්‍ය තර්ක ආදීන්ගේ දක්ෂ වාදීබසීහ නැනවත් වාචිස්සර සංඝරාජයන් වහන්සේ මේ ටීකාව සම්පාදනය කළාය කියලා නිගමන ගාථා වලින් පැහැදිලි වෙනවා. කොට අපි ඉස්සරහට කතා කරමු කවුද මේ කියන වාචිස්සර සංඝරාජ හාමුදුරුවෝ කියලා. ඊළඟට තවදුරටත් මේ ග්‍රන්ථය රචනා කිරීම සඳහා ආරාධනා කළේ කවුද කියන වග නිගමන ගාථා වලින් පැහැදිලි වෙනවා. එතන කියනවා ගංගා තටාකිය කරම්භ වලත්වයේන යා සත්ත රත්න පතිරාජ නිවාසිකේන
දීපංකරේන යතිනා කතිතා විධාතුන් සංසිද්ධි මාප පදසාදන වන්නනායන්. ගංගා තටාකිය රම්භ වලන්වයේන ගංගා තටාක කියන වංශේ ගංගා තටාක කරම්භව කියන වංශයේ ඉපදුණු කෙනෙක් හැටියට තමයි මේ ආරාධනා කරපු හාමුදුරුව පිළිබඳව සඳහන් වෙන්නේ. ඒ වගේම උන්වහන්සේ වාසය කරපු විහාරස්ථානය පිළිබඳව සඳහන් වෙනවා සත්ත රත්න පතිරාජ නිවාසිකේන. සත්ත රත්න පතිරාජ නිවාසිකේන කියන තැනින් කියනවා සප්තරත්න ප්‍රතිරාජ කියන පිරිවෙනේ තමයි උන්වහන්සේ වාසය කරලා තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ නම සඳහන් වෙන්නේ දීපංකර කියන නම. එතකොට සප්තරත්න ප්‍රතිරාජ පිරිවෙනෙහි වාසය කරපු ඒ වගේම ගංගතලා කඹවලාන් කියන වංශයෙහි ඉපදුණු එහෙම නැත්නම් පාලියෙන් කියනවා ගංගා තටාකිය කරම්භ වල කියන නමින් හඳුන්වන මේ වංශයේ ඉපදුන දීපංකර කියන හාමුදුරුව තමයි මේ ග්‍රන්ථය රචනා කිරීම සඳහා ආරාධනා කළාය කියලා සඳහන් වෙන්නේ. උන්වහන්සේගේ ආරාධනාව අනුව මේ ග්‍රන්ථය රචනා කරපු බව තමයි ග්‍රන්ථාවසානයේ එන නිගමන ගාථා වලින් පැහැදිලි වෙන්නේ. මෙතනින් කාරණා දෙකක් අපි පැහැදිලි කරගත්තා. එකක් තමයි මේ කෘතිය රචනා කරන්නේ වාචිස්සර සංඝරාජ හාමුදුරුවෝ. උන්වහන්සේට එම ග්‍රන්ථය රචනා කිරීම සඳහා ආරාධනා කළේ සත්ත රත්න ප්‍රතිරාජ පිරිවෙන් වාසී දීපංකර කියන හාමුදුරුවෝ. මේ නම් දෙකෙන් විතරක් කිව්වට මේගොල්ලන්ව අඳුනගන්න ටිකක් අමාරුයි මේ හාමුදුරුවෝ. මොකද එකම නම තියෙන ගොඩක් හාමුදුරුවෝ පාලි සාහිත්‍යය අපට හම්බ වෙන නිසා. උදාහරණයක් විදිහට ගත්තාම මේ වාචිස්සර කියන නමින් හඳුන්වන හාමුදුරුවෝ කීප නමක්ම වැඩ ඉන්නවා පාලි සාහිත්‍යයේ. එතකොට උන්වහන්සේ පිළිබඳව තව වැඩි විස්තරයකුත් මෙතන කියනවා. උන්වහන්සේ වාදීබ සිංහ, ඒ වගේම සුදී, පදවාක්‍ය තක්ක කුසල, ඒ වගේම විශේෂයෙන්ම මෙන්න මේ කාරණය වැදගත් වෙනවා. උත්තර මූල රාහුල හාමුදුරුවන්ගේ මුණුබුරෙක් බවට පත් උනායි කියලා සඳහන් කරනවා. ඔන්න ඒ කියන වගේ තොරතුරු එනවා. හැබැයි මේ තොරතුරු ටික දිහා බලන පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ සඳහන් කරනවා මේ වාචිස්සර සංඝරාජ හාමුදුරුවෝ කියලා කියන්නේ කවුද කියන එක හඳුනගන්න එන විස්තර ප්‍රමාණවත් වෙන්නේ නැතය කියලා. එන විස්තර වලින් නිශ්චිතවම මේ වාචිස්සර සංඝරාජ හාමුදුරුවෝ කියලා හරියටම අඳුනගන්න බැරි බව උන්වහන්සේ සඳහන් කරනවා. ඒ නිසා උන්වහන්සේ තවදුරටත් එන තොරතුරු සංසන්දනය කරලා බලනවා පංචිකා ප්‍රදීපයේ එන තොරතුරුත් එක්ක. පංචිකා ප්‍රදීපය රචනා කළේ කවුද කියලා පංචිකා ප්‍රදීපය ගැන ආරම්භක පාඩමේදීත් අපි මතක් කරනකොට කිව්වා මේක රචනා කළේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝය කියලා. ඔට තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ පංචිකා ප්‍රදීපයේ අවසානයේ එන තොරතුරුත් එක්ක අර අපි ඉස්සෙල්ලා කතා කරපු ගාථාව ගලපලා බලනකොට අපට පැහැදිලි කරගන්න පුළුවන් මේ කියන වාචිස්සර සංඝරාජ හාමුදුරුවෝ කවුරුන්ද කියන කාරණය. එතකොට පංචිකා ප්‍රදීපයේ අවසානයේ මෙන්න මේ වගේ තොරතුරක් අපිට දකින්න ලැබෙනවා. රම්මේ විහාර පවරේ භුවිතිත්ත ගාමේ තේරෝ මහා විජය බාහු නිවාස වාසී වාචිස්සරෝ විදිත රාහුල සාමි නාමෝ දීපං අදාසී පටනම් පති පංචිකාය. භුවිතිත්ත ගාමේ ඒ ගමේ නම සඳහන් කරන්නේ භුවිතිත්ත ගාම කියලා කියන්නේ ඔය තොටගමුව කියන එක සඳහා පාලියෙන් යොදාගත්තු නාමය භුවිතිත්ත ගාම. එතකොට තොටගමු ගමේ පිහිටි
ඊටාම රම්මේ බොහොම අලංකාර වෙච්ච විහාර පවරේ උතුම් විහාරයෙහි පිහිටි මහා විජයබාහු නිවාසවාසී මහා විජයබාහු පිරිවෙනේ වැඩ වාසය කරපු වාචිස්සරෝ විදිත වාචිස්සර නමින් හඳුනගත් රාහුල සාමිනාමෝ රාහුල සාමිනාමෝ තේරෝ රාහුල සාමි කියන නමින් ප්‍රකට වූ තෙරුන් වහන්සේ විසින් පංචිකාය දීපං අදාසි පංචිකාය පටනංපති පංචිකාව කියවීම සඳහා දීපං අදාසි මේ දීපය නැත්නම් මේ කෘතිය රචනා කළාය කියලා මෙතන තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව බලනකොට මෙතන බොහොම පැහැදිලිව කියනවා වාචිස්සරෝ විදිත රාහුල සාමිනාමෝ. එහෙනම් මේ වාචිස්සර කියන නමින් හඳුන්වලා තියෙන්නේ අන් කවරෙක්වත් නෙමෙයි තොටගමුවේ රාහුල හාමුදුරුවෝමයි කියන කාරණය පොල්ලත්තේ බුදුදත්ත හාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා මේ ගාථාවත් උපුටා දක්වමින්. දැන් කලින් ගාථාවේ අපට වාචිස්සර සාමි කියන වාචිස්සර සංඝරාජ කියන නම හමු වුණාට එතන රාහුල කියන නාමයක් කිසිම තැනක දකින්න ලැබුණ නැහැ. හැබැයි මේකෙන් පැහැදිලි වෙනවා වාචිස්සර කියන නමින් හැඳින්වුවෙත් රාහුල හාමුදුරුවෝමයි කියලා. ඒ අනුව පංචිකා ප්‍රදීපය රචනා කරන්නෙත් මොග්ගල්ලායන පංචිකාව සඳහා පංචිකා ප්‍රදීපය රචනා කරන්නෙත් එවැගේම පදසාධනය සඳහා පදසාධන ටීකාව රචනා කරන්නෙත් මේ ග්‍රන්ථ දෙකේම කතුවරයා එකම කෙනෙක් ඒ අන් කවරෙක්වත් නෙමෙයි තොටගමුවේ රාහුල හාමුදුරුවෝය කියන කාරණය අපට පැහැදිලි වෙනවා. හැබැයි පදසාධන ටීකාවේ කර්තෘවරයාගේ නම සඳහන් වෙන තැන අපට දකින්න පුළුවන් වාචිස්සර සංඝරාජ කියන නාමය. කොට උන්වහන්සේගේ සංඝරාජ ධූරය පිළිබඳව එතනදී සඳහන් වෙනවා. නමුත් මෙතන ගත්තොත් මේ පංචිකා ප්‍රදීපේන ගාථාව ගත්තොත් මෙතන කිසිම තැනක සංඝරාජ පදවියක් පිළිබඳව තොරතුරු දැක්වෙන්නේ නැහැ. මෙතන කියවෙන්නේ වාචිස්සරෝ විදිත රාහුල සාමිනාමෝ තේරෝ කියලා විතරයි. කොට නිකම් හාමුදුරු නමක් විදිහට තමයි උන්වහන්සේගේ නම සඳහන් වෙන්නේ. ඒ අනුව නිගමනයකට එළඹෙන පොල්ලත්තේ බුදුදත්ත නායක හාමුදුරුවෝ සඳහන් කරනවා තොටගමුවේ රාහුල හාමුදුරුවෝ සංඝරාජ පදවියට පත්වීමට පෙර ආතුව යුගයකදී මොග්ගල්ලායන පංචිකාව සඳහා පංචිකා ප්‍රදීපේ රචනා කළා. ඒ වගේම සංඝරජ බවට පත්වීමෙන් අනතුරුව පසු කාලයකදී පදසාධන ටීකාව රචනා කළා විය යුතුයි කියලා උන්වහන්සේ නිගමනයක් ඉදිරිපත් කරනවා මේ කාරණා ටිකත් එක්ක ගලපලා බලනකොට. ඉතින් ඔය රාහුල සංඝරාජ හාමුදුරුවෝ ගත්තාම උන්වහන්සේ අපේ සිංහල සාහිත්‍යයේ බොහොම චිරප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. පාලි සාහිත්‍යයට වඩා උන්වහන්සේ පිළිබඳව වැඩිපුරම ප්‍රසිද්ධ සිංහල සාහිත්‍යයේ. විශේෂයෙන් කාව්‍ය සේකරය වගේ සිංහල සාහිත්‍යයට ලියවෙච්ච මහා කාව්‍ය කෘති දෙකයි තියෙන්නේ. දෙකෙන් එකක සාඩම්බර හිමිකරුවා බවට පත් වෙන්නේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ. වගේම සැල්ලිහිණි සංදේශය වගේ ගත්තාම සිංහල සංදේශාවලියේ තියෙන තාම විශිෂ්ටතම සංදේශ කාව්‍යයක් හැටියට සලකනු ලබනවා. ඒ වගේ බොහොම දක්ෂ ප්‍රතිභාන්විත කවියෙක් ලෙස සිංහල සාහිත්‍ය පුරාවට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන තොටගමුවේ රාහුල හාමුදුරුවෝ සිංහල සාහිත්‍ය විතරක් පෝෂණයට පත් කරපු කෙනෙක් නෙමෙයි, පාලි සාහිත්‍යයේ පෝෂණය සඳහාත් දායක වූ අයෙක් බව අපට මේ තොරතුරු වලින් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ උන්වහන්සේ පිළිබඳව සඳහන් වෙන ජනප්‍රවාදවල කියවෙන හැටියට උන්වහන්සේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා තොටගමුවේ රජකම් කරපු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ පුත්‍රස්ථානයෙහි ඇති දැඩි වුණු කෙනෙක් හැටියට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අර බොහොම ප්‍රසිද්ධ කවියකුත් තියෙනවා මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා
දුක්සැප් කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා කියලා ඔකත් මේ රජතුමාට කියපු කවියක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ පිළිබඳව ප්‍රසාදයටපත් වෙලා රජතුමා ඔහුව තමන්ගේ මාලිගාවට එක්කගෙන ආපු බවක් සඳහන් වෙනවා. නමුත් ඉතිහාසයේ වාර්තා වෙන ආකාරයේ ඊට වඩා ටිකක් වෙනස්. ජනප්‍රවාදවල ගොඩක් තොටගමුවේ හාමුදුරුවෝ ගැන කතන්දර කියවෙනවා. එහෙම කියවුණත් ඉතිහාසයේ වාර්තා වෙන ආකාරයට මෙතුමාගේ නැත්නම් මේ තොටගමේ රාහුල හාමුදුරුවන්ගේ පියතුමා හදිසි අකාලයේ අභාවයටපත් වෙනවා. එහෙම අභාවයටපත් වුණාට පස්සේ වික්‍රමබාහු කුමාරයා එතුමාගේ පියතුමා අභාවයටපත් වුණාට පස්සේ මෙයාගේ මව්තුමිය පරාක්‍රමබාහු රජතුමා විසින් තමන්ගේ අගමෙහෙසි තනතුරටපත් කරගන්නවා. වික්‍රමබාහු කුමාරයාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ බිරිඳව අගමෙහෙසිය බවට පත් කරගන්නවා පරාක්‍රමබාහු රජතුමා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ පුංචි කුමාරයා රජමාලිගාවට පැමිණෙනවා. පසුව පැවිදි බවට පත් වෙනවා කියන එක පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. ඉතින් රජතුමා පස්සේ කාලෙකදී තවත් අගමෙහෙසිවරු දෙදෙනෙක් පත් කරගත්තු බව කියවෙනවා. ඒ තමයි චන්ද්‍රවතී කියන බිසව මේ චන්ද්‍රවතී කියන තැනැත්තියත් ඒ වගේම ලෝකනාථා කුමරියත් කියන දෙදෙනා හමු වෙන්නේ ඒ බිසවට දාව දරුවන් හැටියට තමයි ඉපදෙන්නේ. කියන්නේ මේ රාහුල කුමාරයාගේ මව අගමෙහෙසිය බවට පත් කරගත්තයින් පස්සේ කාලෙකදී රජතුමා වෙනත් කුමරියක් අගමෙහෙසිය බවට පත් කරගන්නවා. ඇයට ලැබෙන දරුවෝ දෙදෙනා විදිහට තමයි ඔය කියන දරුවන් දෙදෙනා පිළිබඳව සඳහන් වෙන්නේ. චන්ද්‍රවතී කුමරියත් ඒ වගේම ලෝකනාථා කුමරියත්. එතකොට මේ දෙන්න නෑකමින් ගත්තොත් එහෙම රාහුල හාමුදුරුවන්ගේ නැගණියන් බවට පත් වෙනවා. මෙන්න මේ ලෝකනාථා කියන කුමරිය වැදගත් වෙනවා. හේතුව තමයි මේ ලෝකනාථා කුමරිය තමයි අපේ සිංහල සාහිත්‍යයේ උලකුඩේ දේවී නමින් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. උලකුඩේ දේවියට දරු සම්පත් ප්‍රාර්ථනා කරමින් සංදේශ කාව්‍යකුත් රචනා කරනවානේ රාහුල හාමුදුරුවෝ. එතකොට මේ ලෝකනාථා කුමරිය තමයි උලකුඩේ දේවිය නමින් ප්‍රසිද්ධියට පත් වෙන්නේ. ඉතින් මේ දෙන්නම චන්ද්‍රවතී කුමරියත් ලෝකනාථා කුමරියත් දෙදෙනාම උන්වහන්සේට සහෝදරියන් බවට පත් වෙනවා. මොකද උන්වහන්සේගේ මවත් අගබිසව හැටියට කාලයක් රජතුමා ළඟ ඉඳපු නිසා. ඒත් එක්කම ගත්තහම පසු කාලයකදී මේ ලෝකනාථා කුමරියට දරුවෙක් ලැබෙනවා. ඒ දරුවා 3 හැවිරිදි වියේදී රජතුමා අභාවයට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 3 හැවිරිදි වියේදී ලෝකනාථා කුමරියගේ දරුවා රජ බවට පත් වෙනවා ගජබාහු කියන නමින්. නමුත් ඔය ගබ්බ පෙරුමාල් හෙවත් සපුමල් කුමරු කියන නමින් ප්‍රකට වෙලා ඉඳපු අපේ ඉතිහාසයේ සපුමල් කුමාරයා මේ කුමාරයාගෙන් රාජ්‍ය පැහැර ගන්නවා. එහෙම මේ රාජ්‍යත්වයේ උදෙසා සපුමල් කුමාරයාත් වගේම උලකුඩේ දේවියගේ පුතණුවන් වෙච්ච ගජබාහු කුමාරයාත් දෙදෙනා අතර ඇති වෙච්ච අරගලේදී ඇත්තට මේක ඒ කුමාරයා ගිහිල්ලා යුද්ධ කළා වෙන්න බෑ. අවුරුදු 3ක ළමයෙකුට යුද්ධ කරන්න බැහැනේ. නමුත් ඔහු නියෝජනය කරපු පක්ෂයත් සපුමල් කුමාරයාගේ පක්ෂයත් අතර පැවතිච්ච යුද්ධයක්. මෙතනදී අවසානයේ සපුමල් කුමාරයා ජයග්‍රහණය කරලා බුවනික බාහු කියන නමින් ඔහු රාජ්‍යත්වයට පත්වෙච්ච බව ඉතිහාසයේ වාර්තා වෙනවා. මෙතනදී රාහුල හාමුදුරුවෝ ඔය ගජබාහු කුමාරයාගේ පාර්ශවය තමයි නියෝජනය කරලා තියෙන්නේ. එනිසාම සපුමල් කුමාරයා රජකමටපත් වුණයින් පස්සේ බොහෝ වෙලාවට උන්වහන්සේට තිබුණු සැලකිලි අඩු වී ගිය බවක් දකින්න පුළුවන්කම තියෙනවා. සහ තොටගමේ රාහුල හාමුදුරුවෝ අවසානයේ තරමක් අප්‍රසිද්ධව වාසය කරායි කියලා තමයි ඓතිහාසික වාර්තාවල එන තොරතුරු වලින් පේන්න තියෙන්නේ. කොහොම නමුත් ඔය තොටගමේ රාහුල හාමුදුරුවෝ රචනා කරපු පාලි සාහිත්‍යයට දායාද කරපු කෘති අතරින් කෘති දෙකම ව්‍යාකරණ සාහිත්‍යය ඇසුරු කොටගත් ඒවා ඒ වගේම
ඒ ව්‍යාකරණ ග්‍රන්ථ දෙකම අපට දැක ගන්නට පුළුවන්කම තියෙනවා මොග්ගල්ලායන ව්‍යාකරණය ඇසුරු කොටගෙන රචනා කළ ඒවා බව පංචිකා ප්‍රදීපයත් පද සාධන ටීකාවත් කියන මේ ග්‍රන්ථ ද්විත්වයම. ඊළඟට අද දවසේදී අපේ ඊළඟ අවධානයට පාත්‍ර වෙන්නේ මොග්ගල්ලායන සම්ප්‍රදාය නියෝජනය කරන වඩාත් ප්‍රසිද්ධතම පරිවාර ග්‍රන්ථය. ඒ තමයි පයෝග සිද්ධිය. පයෝග සිද්ධිය කියලා කියන්නේ මොග්ගල්ලායන සම්ප්‍රදාය නියෝජනය කරන එහෙම නැත්නම් මොග්ගල්ලායන සම්ප්‍රදායට අයත් ප්‍රශස්තම පරිවාර ග්‍රන්ථය ලෙස සැලකුවාට වරදක් නැහැ. මේ ග්‍රන්ථයට මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප්‍රදාය තුල හිමි වෙන තැන අරගෙන බැලුවොත් ඒක හරියට සමාන වෙනවා කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායේ රූප සිද්ධියට යම් තැනක් හිමි වෙනවාද ඒසා සමාන වටිනාකමක් ඒහා සමාන වටිනාකමක් පයෝග සිද්ධියට මොග්ගල්ලායන ව්‍යාකරණය තුල හිමි වෙන බව අවිවාදයෙන්ම උගත්තු පිළිගන්න කාරණයක්. දැන් රූප සිද්ධියේදී අනුගමනය කරපු ක්‍රමවේදයම තමයි පයෝග සිද්ධියේදී අනුගමනය කරලා තියෙන්නේ. අනිත් පැත්තට රූප සිද්ධිය කච්චායනයේ නේව විස්තර කරා වගේ මොග්ගල්ලායනේ එන ඉගැන්වීම් ආශ්‍රයෙන් ඒවායේ පද සිද්ධි ක්‍රමය සිදු කරගන්න විදිහ ඉදිරිපත් කිරීම තමයි පයෝග සිද්ධිය අරමුණ බවට එහෙම නැත්නම් කාර්යභාරය බවට පත් වෙන්නේ. රූප සිද්ධියේදී කච්චායනේ උගන්වපු ඉගැන්වීම් ආශ්‍රයෙන් පද සිද්ධිය සිදු කරගන්න ආකාරය කියලා දුන්න විදිහටම පයෝග සිද්ධියේදී මොග්ගල්ලායන සූත්‍රාශ්‍රයෙන් පද සිද්ධි සිදු කරගන්න ආකාරය පෙන්වා දීම මූලික වශයෙන් සිදු කරලා තියෙනවා. එනිසාම මේ ග්‍රන්ථය මොග්ගල්ලායන සම්ප්‍රදාය නියෝජනය කරන ජනප්‍රියතම පරිවාර ග්‍රන්ථය බවට පත් වෙනවා පසු කාලීනව. ඊළඟට අපි පයෝග සිද්ධියේ කතුවරය පිළිබඳව සලකා බැලුවොත් එහෙම පයෝග සිද්ධියේ කතුවරය විදිහට සැලකෙන්නේ වනරතන මේධංකර කියන හාමුදුරුවෝ. මේ වනරතන මේධංකර හාමුදුරුවෝ වැඩ ඉඳපු කාලය ගත්තොත් උන්වහන්සේ පළවෙනි බුවනික බාහු රජතුමාගේ කාලයේ වාසය කරපු කෙනෙක් හැටියට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. පළවෙනි බුවනික බාහු රජතුමා යාපහුව රාජධානිය කොටගෙන රජකම් කරපු අයෙක් මගේ මතකයේ හැටියට එතුමා මුල් කොටගෙන එහෙම නැත්නම් එතුමාගේ රාජ්‍ය කාලය තුල තමයි මේ වනරතන මේධංකර හාමුදුරුවෝ මේ කෘතිය රචනා කරන්නේ. ඒ වගේම උන්වහන්සේ අයත් වන සංඝ පරම්පරාව ගත්තොත් උන්වහන්සේ නියෝජනය කරපු සංඝ පරම්පරාව මේ දුම්දෙනි විහාරස්ථානයේ විහාරයේ වැඩ වාසය කරපු දූම දෝනි කියලා පාලියෙන් සඳහන් වෙන්නේ දූම දෝනි. මේ දූම දෝනි කියන එක සමහර අය මේක දඹදෙනි කියලා පරිවර්තනය කරලා තියෙනවා. දූම දෝනි කියන විහාරයේ එහෙම නැත්නම් දඹදෙනි කියලා ඇතැම් අය කියන විදිහට එහෙමත් නැත්නම් දුම්දෙනි කියන නමින් හඳුන්වන විහාරයේ වැඩ වාසය කරපු සුමංගල මහාසාමී නමින් දක්වන හාමුදුරුවන්ගේ සංඝ පරම්පරාව නියෝජනය කරපු භික්ෂුවක් ලෙසින් තමයි මේ වනරතන මේධංකර හාමුදුරුවෝ තමන්ව හඳුන්වා දීලා තියෙන්නේ සහ උන්වහන්සේ පිළිබඳව සැලකෙන්නේ. එතකොට මේ කතුවරයා ගැනත් ඒ වගේම කතුවරයාගේ සංඝ පරපුර ගැනත් බොහෝ තොරතුරු අනාවරණය කරගන්නට අපට උපස්තම්භක කරගන්න පුළුවන්කම තියෙනවා. එතුමාගේ කෘතියේම පයෝග සිද්ධියේම ආරම්භයේ සඳහන් වන ගාථා ආදීන් අපට එතුමා වාසය කරපු කාලය ආදී පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ ආරම්භයේ දැක්වෙන ගාථා මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. සිද්ධ මිට්ඨ දදං බුද්ධං ධම්මං මනින්ව ස්වත්තදං
සංගංච සාදරං ඤත්වා පයෝග සිද්ධි උච්චතේ. සුපුරුදු විදිහට මෙතනින් අපට පේනවා කතුවරයා තමන්ගේ ඉටු දෙවියන් නැමදීම සිද්ධ කරලා තියෙන බව. සිද්ධං ඉට්ටං දදං බුද්ධං. සිද්ධ වූ ඉට්ටං ප්‍රාර්ථනා කරන ලද දේවල්, යහපත් වූ දේවල් දදං දෙන බුද්ධං බුදුහාමුදුරුවෝ. ඒ වගේම ධම්මං මනින්ව සත්තදං යහපත් අර්ථය ලබා දෙන මණිකක් බඳු වූ ධර්මයේද, සංඝංච සංඝයාද සාදරං නත්වා ආදරයෙන් নমස්කාර කොට පයෝග සිද්ධි උච්චතේ පයෝග සිද්ධිය ප්‍රකාශ කරනු ලැබේ කියලා ඊටු දෙවියන් නැමදීමෙන් ග්‍රන්ථය ආරම්භ කරන බව පේනවා. ඊළඟට කියනවා පභාවෝ මොග්ගල්ලානස්ස ව්‍යාකරණේච පේටකේ නිස්සේව කබ්බාතිත්තෝ අහෝ අච්චරියෝ වත. ළඟට මොග්ගල්ලායන ව්‍යාකරණය පිළිබඳවත් සිහිපත් කරන බවක් දෙවන ගාථාවෙන් පේනවා. මීට පෙරත් මන් සඳහන් කරා සෙසු ග්‍රන්ථවලත් ඒ විදිහයි. තමන් නියෝජනය කරන ඒ ව්‍යාකරණ සම්ප්‍රදාය ආදිකර්තෘවරයා සිහිපත් කොට ග්‍රන්ථ රචනා කිරීම සාමාන්‍යයෙන් ව්‍යාකරණ සාහිත්‍යයේ දකින්න ලැබෙන ලක්ෂණයක් පරිවාර ග්‍රන්ථ රචනයේදී. ඊට අමතරව වුත්තංහි පුබ්බ සීහලාචර්ය පාචර්යෙහි මේ පෙර සිංහල ඇදුරුවරුන් විසින් ප්‍රකාශ කරපු ප්‍රකාශනයන් උපුටා දැක්වීමකුත් සිද්ධ කරලා තියෙනවා. යා සත්තිපානිනේ යාච චන්ද්‍රකාත්‍යායනාදිසු සායං මුත්තිමති මඤ්ඤේ මොග්ගල්ලායන රූපිනීති. කොට මෙතන ඒ සඳහා ඇසුරු කර තවත් ව්‍යාකරණ කිහිපයක් පිළිබඳව, විශේෂයෙන් මේ සංස්කෘත ව්‍යාකරණ කිහිපයක් පිළිබඳව තොරතුරු දක්වලා තියෙනවා. සත්තිපානිනේ යාච චාන්ද්‍රකාත්‍යායනාදිසු චාන්ද්‍ර ව්‍යාකරණේ, කාත්‍යායන ව්‍යාකරණය ආදී ව්‍යාකරණයන් පිළිබඳව තොරතුරු මෙතන දක්වලා තියෙනවා. සුත්තං වුත්තිච තේනේව කතා ඒකේන පංචිකා තස්මාස්ස සත්තමඤ්ඤේහි සුපසට්ටං තිසුන්දරං. ඒකට සූත්‍ර වෘත්ති මේ මොග්ගල්ලායන ව්‍යාකරණය සිද්ධ කරලා තියෙනවා. තේන ඒ මොග්ගල්ලායනය සිදු කරපු කෙනා විසින්ම සූත්‍ර හා වෘත්ති ඉදිරිපත් කිරීමත් කරලා තියෙනවා. ඒ වගේ මේකේන පංචිකා කතා අයෙකු විසින් පංචිකාව කරන ලදී කියලා සඳහන් කරනවා. මේ දක්වා මේකට ලියවෙලා තියෙන ග්‍රන්ථ ආදිය පිළිබඳව තොරතුරු දක්වන බවක් මෙතන පේන්න තියෙනවා. තම්හි දුබ්බිදං යං සුත්ත කම්මත්ත බෙහෙදතෝ තේස්වාදී මීති සද්දේන ဒ ුතියං තිප්පකාරතෝ සුයිසදම් පකාසෙත්වා සුබෝධ මාකුමාරකං ව්‍යාපිකා වලියා කස්සං තං සුනාත සමාහිතේනාතේ. මෙතන විශේෂයෙන් දකින්න ලැබෙන්නේ මේ සඳහා ඇසුරු කරගත්තු සංස්කෘත ව්‍යාකරණ ආදියත්, ඒ වගේම ඉන් පෙර මොග්ගල්ලායනයේ පදනම් කොටගෙන ලියවුණු ග්‍රන්ථ ආදියත් පිළිබඳව යම් සිහිපත් කිරීම සමූහයක් අපට මේ සමාරම්භක ගාථා වලින් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. සහ කතුවරයා පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමේදී ග්‍රන්ථාවසානයේ දක්නට ලැබෙන තොරතුරු වැදගත් වෙනවා. අපි අපේ ඉදිරි පාඩමේදී බලාපොරොත්තු වෙනවා මේ ග්‍රන්ථයේ අවසානයේ කොහොමද කතුවරයා පිළිබඳව තොරතුරු දක්වලා තියෙන්නේ සහ ග්‍රන්ථයේ අන්තර්ගතය මොන විදිහද ආදී පිළිබඳව තව විස්තර සහිතව කතා කරන්නට. මූලික වශයෙන් පයෝග සිද්ධිය පිළිබඳව මූලික හඳුනා ගැනීමක් සිදු කිරීම පමණයි අද මෙතනදී අපි අපේක්ෂා කරේ. ඉතින් මේ හඳුනා ගැනීමෙන් ඉක්බිතිව අපි ඊළඟ පාඩමේදී උත්සාහ කරමු තවදුරටත් මේ පයෝග සිද්ධියේ දැක්වෙන කරුණු පිළිබඳව විස්තර විභාග සහිතව කරුණු කාරණා ගවේෂණය කරන්නට. අද දවසේදී අපි මොග්ගල්ලායන සම්ප්‍රදායට ලියවුණු තවත් වැදගත් කෘති 3ක් පිළිබඳව කතා බහ කළා. ඒ අතරින් පද සාධනය සහ පද සාධන ටීකාව පිළිබඳවත් ඊට අමතරව පයෝග සිද්ධිය පිළිබඳව මූලික හඳුනා ගැනීමකුත් සිදු කරා අද පාඩමේදී. ඊළඟ පාඩමේදී අපි පයෝග සිද්ධිය පිළිබඳවත් ඒ වගේම ඊට අමතරව ලියවුණු සෙසු ව්‍යාකරණ ග්‍රන්ථ ආදී පිළිබඳවත් කතා කිරීමේ අපේක්ෂාව ඇතිව අද පාඩමෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සබ්බදානං ධම්මදානං ජිනාති
සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය